kiva sulagin asuna dilun melov vadiya kiya jesu oba enna jesu oba enna ආශිර්වාදමත් රාත්‍රියක් මෙවර නත්තල අපි විශේෂ ආකාරයකින් පවත්වනු ලබනවා. ඉතින් මෙවර නත්තල අපි දකින ආකාරයෙන් අපි හිතන ආකාරයෙන් මෙවර නත්තල වෙනස් වෙලා තිබෙනවා. ඒ නිසා මෙවර නත්තල සුවිශේෂී වෙන්නේ අභියෝග ජයග්‍රහණ මැද්දේ තමයි අපි මෙවර නත්තල සමනු ලබන්නේ. අපි දකිනවා යේසුස් වහන්සේගේ උපත තුලත් බොහෝ අභියෝග තිබුණා, බොහෝ කාරණා සිද්ධ වුණා. නමුත් මෙවර නත්තලත් අපිට අභියෝග හැම දෙයක්ම හමුවේ තිබුණත් අපි හැම දෙයක්ම ජයගෙන උන්වහන්සේගේ උපත සමරන්න යනවා. අපි දකිනවා උන්වහන්සේගේ උපත තුලින් මේ ලෝකෙට සමාදානය බලාපොරොත්තුව පැමිණුණා. ඒ නිසා අපි විශ්වාස කරන මෙවර නත්තලෙත් මොන අභියෝග තිබුණත් මොන වාතාවරණ ආවත් ඒ සමාදානය, ඒ ප්‍රීතිය, ඒ ආශිර්වාදය අද දවසේ අපිත් එක්ක තිබෙනවා. ඒ නිසා නැවත වාරයක් අපි ඔබ යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගනු ලබන අතර මෙවර නත්තල ඔබ ඔබේ නිවසේ සිට තමයි නරඹනු ලබන්නේ. ඒ නිසා අපි විශ්වාස කරන මේ මොහොත වන විට ඔබේ දෙමව්පියන්, ඒ වගේම ඔබේ දරුවන්, ඥාතීන්, හිත මිත්‍රාදීන්ට ඔබ ආරාධනා කරලා ඇති ඔබේ නිවසට අද දවසේ එන්න අපිත් එක්ක නත්තල විඳ ගන්න. ඒ නිසා මෙවර 2020 නත්තල ඒක පවුලක් ලෙස සුවිශේෂී අත්දැකීමකට ඔබ අරගෙන යනු ලබනවා. ඒ නිසා අපි විශ්වාස කරන මේ නත්තලේ ඒ සමාදානයේ ඒ ප්‍රීතිය මේ ලබන්නා වූ නත්තල තුල ඔබේ නිවසට දැනටමත් එක පැමිණිලා අවසන්. ඒ නිසා නැවත වාරයක් අපි ඔබ පිළිගනු ලබන අතර අපි ආදරෙන් ඔබට ඉල්ලීමක් කරනවා මේ දේමයේ අවසන් වනතුරු අපිත් එක්ක රැඳී සිටමින් ඒ විනෝදාස්වාදයේ ඒ ආශිර්වාදයේ භුක්ති විඳිමින් ඔබේ ගමනට එක සාර්ථක වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අද දවසේ අපිත් එක්ක එකතු වෙන අතර අපි ඔබ නිවසේ සිටම අපි හොඳ අත්පොළ සන්නාදයක් දෙමු. රාජගිරියේ බෙතනි ක්‍රිස්තියානි ජීවන මධ්‍යස්ථානයේ නමස්කාර කණ්ඩායම
උණුසුමින් සිටිනවා අද දවසේ නත්තල් ගීතිකා ඔබ හමුවේ ගෙනීමට. ඒ නිසා අපි හොඳ අත්වල සන්නාදයක් දෙලා මේ රාත්‍රියේ ඕන්න පිළිගමු. with
බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසුස් මෙලොවට බිහිවුණේ පුංචි ගව මාඩුවේ වටපිට රොක්වී උම්බැගාමින් අරපුන් කෑගසති රජතුන් කාන්තුව බෙලිදු ළඟ වැටි පඳුරු ඔප්පු කරති මාරියතුමියගේ පෙම්වර මුහුණේ එලියා දිසුයේ ජුසේතුමා කිසි දාකත් නෑ දෙව් අනකට පිටු පෑවේ නත්තල මෙතරම් සුවිශේෂී වන්නේ ලොව ගැලුම් කරුවන යේසුස් වහන්සේ ඔබත් මාත් පාපයෙන් මුදවන්නට මනුකයක් රැගෙන මිහිතලයට පැමිණි නිසායි. මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා. දිවැස්වරුන් බොහෝ කලකට පෙරකී දෙහිනිටුවා. මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා.
පියන කුසුම් වගේ තුරුලක පෙරලෙනවා හිම මත හිම වගේ රැව් පිලි රැව් දෙනවා ගීත නාද වගේ ගීත නාද වගේ විලිදෙකු හිරෙනවා මුහුදක රැලි වගේ රැව් පිලි රැව් දෙනවා ගීත නාද වගේ ගීත නාද වගේ විලිදෙකු හිනැහෙනවා රැලි වගේ රැව් පිලි රැව් දෙනවා ගීත නාද වගේ ගීත නාද වගේ විලිදෙකු හිනැහෙනවා රැලි හොඳයි අපි විශ්වාස කරනවා මේ රාත්‍රිය තුළ ඔබ අපේ නත්තල් ගීතිකාවලට ඇහුම්කන් දෙමින් ඒ විනෝදවත් වාදය ලබමින් ඔබ අප සමග එකතු වුණා කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රාත්‍රියේ දෙවියන් වහන්සේ ඉදිරියේ අපි දෙවියන් වහන්සේ ඉදිරියේ নমස්කාර කරන්නට යනවා. ඒ නිසා ඔබ ඉන්න ස්ථානයේ ඔබ නැගිටලා හෝ ඔබ වාඩිලා හෝ ඔබේ නිවස තුළ අපි දෙවියන් වහන්සේට নমස්කාර කරන්න යනවා. අපි උන්වහන්සේට ප්‍රශංසා කරන්න යනවා මේ ලබන්නා වූ නත්තල තුළ උන්වහන්සේ සමග සතුට සමාදානයේ ප්‍රීතිය සමග ඒ දෙවිඳුන්ට සම්පූර්ණ ගෞරවය নমස්කාරය ලැබෙන පිණිස. තුමාරයක් ඔබට ආශිර්වාදවත් සුබ නත්තලක් කියලා දෙනවා. ඒ රජුන්ගේ රජ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනා වූ මේ නත්තල් දවසේ අපි උන්වහන්සේගේ නාමය උසස් කරන්නට යනවා. ඒ නාමයට අපි ගෞරවය දෙන්න යනවා. ඒ රජුන්ගේ රජතුමාට ප්‍රශංසා දෙවියන්ට අපි යාමේ ගෞරවය අපි අදකරමින් සිට අපි කීයේ නිත්‍යයේ ඒ රජතුමාට අපි ගායනා කරමු. හල්ලෙලූයා. බාපේ සන්දේ ගායනා කරන්ට ඔබ වේලාවේ ඔබ නිවස තුල සිටියා ඒ නිත්‍යයේ නිතුන් වාසයට නමස්කාර කරන්ට අපි ගායනා කරමු. Yes.
ස්වාමී රජුන්ගේ රජු උසස් කරන්න යන මේ රාත්‍රියේදී බලා ඉන්න ඔබ හැම කෙනෙක්ම ආරාධනා කරන අපිත් සමග එකතු වෙන්න කියලා උන්වහන්සේගේ නාමය උසස් කරන්න මේ රාත්‍රියේදී අපි ප්‍රශංසා කරමු උන්වහන්සේගේ නාමයට. අපි අත්වන සන්දී උන්වහන්සේට ප්‍රශංසා කරමු මේ රාත්‍රියේදී. Hosana, vidunda. Hosana, Hosana, usasure vidunda. Basu subiri hadi, api oba namu bimu.
Jesus රජුගේ රාජ පසු සුපිරි හදී අපි ඔබ නමදිමු ඔසවමු ඔබේ නාමය Jesus රජුගේ රාජ 예수 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 රජුගේ රාජ 예수 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 රජුගේ රාජ පසු සුපිරි හදී අපි ඔබ නමදිමු ඔසවමු ඔබේ නාමය 예수 රජුගේ රාජ 예수 예수 සුපිරි හදී අපි ඔබ නමදිමු ඔසවමු ඔබේ නාමය 예수 රජුගේ රාජ පසු සුපිරි හදී අපි ඔබ නමදිමු ඔසවමු ඔබේ නාමය 예수 රජුගේ රාජ 예수 රජුගේ රාජ 예수 රජුගේ රාජ ප්‍රශංසා වේ ස්වාමී හලෙලූයා ස්වාමී ප්‍රශංසා වේවා ස්වාමී සිංහාසනේ වැඩ වසන්නා වූ දෙවියන් වහන්සේ ස්වාමිනේ අපි ඔබ වහන්සේගේ නාමයේ මේ රාත්‍රියේදී උසස් කරනවා ස්වාමිනේ යුද්ධයෙන් යුතුන් වහන්සේ තවදුරටත් ප්‍රශංසා කරමු මේ රාත්‍රියේ මහන්සි උසස් වූ දෙවියන් වහන්සේ හලෙලූයා ස්වාමී සු සිංහාසනයේ වැඩ වසනා සමිනේ සංගලෝයේ දෙව් මාලිගයේ ඔබේ මහිමෙන් පිරී තිබේ උසස් සිංහාසනයේ වැඩ වසන්නා වූ දෙවිඳුන් සංගලෝයේ දෙව් මාලිගයේ ඔබේ මහිමෙන් පිරී තිබේ ශුද්ධයි අතිශුද්ධයි පරිශුද්ධයි ඔබ සමීදේ ශුද්ධයි ශුද්ධයි අතිශුද්ධයි පරිශුද්ධයි ඔබ සමීදේ ස්වාමිනේ ඔබ වහන්සේ ශුද්ධ වූ දෙවියන් වහන්සේ පරිශුද්ධ වූ දෙවියන් වහන්සේ ඔබයි ස්වාමින් වහන්සේ ස්වාමිනේ අපි ඔබ වහන්සේගේ නාමය උසස් කරනවා ස්වාමිනේ මේ රාත්‍රියේ තේජසින් වැජබෙන සමිදේ ජීවනයේ උල්පත ඔබයි ගෞරවයෙන් පිරිපුන් සමිදේ ප්‍රේමයේ උල්පත ඔබයි තේජසින් වැජබෙන සමිදේ ජීවනයේ උල්පත ඔබයි ගෞරවයෙන් පිරිපුන් සමිදේ ප්‍රේමයේ උල්පත ඔබයි ශුද්ධයි අතිශුද්ධයි පරිශුද්ධයි ඔබ සමිදේ ශුද්ධයි ශුද්ධයි අතිශුද්ධයි පරිශුද්ධයි ඔබ සමිදේ ශුද්ධයි ශුද්ධයි අතිශුද්ධයි පරිශුද්ධයි ඔබ සමිදේ උසස් සිංහාසනයේ වැඩ වසනා සමිදේ සංගලෝයේ දෙව් මාලිගයේ ඔබේ මහිමෙන් පිරී තිබේ ශුද්ධයි අතිශුද්ධයි පරිශුද්ධයි ඔබ සමිදේ ශුද්ධයි ස්වාමිනේ ඔබ වහන්සේ අතිශුද්ධ වූ දෙවියන් වහන්සේ ඔබ සමිදේ ශුද්ධයි අතිශුද්ධයි පරිශුද්ධයි ඔබ සමිදේ ශුද්ධයි ප්‍රශංසා මැද වැඩ Hallelujah.
මහිමේ වේවා. උන්වහන්සේට අපි නමස්කාර කරමු සුළු මොහොතක්. ගීතාවලිය අපි දේව වචනේ කොටසක් කියන්න යන මේ මොහොතේ ගීතාවලිය 29 වෙනි පරිච්ඡේදයේ ඒ පළවෙනි පදේ දෙවෙනි පදෙත් මෙසේ ප්‍රකාශ කරනවා. බලවන්තයාගේ පුත්‍රය ස්වාමින්ට දෙව් ස්වාමින්ට මහිමේත් බලයත් උන්වහන්සේට දෙව්. ඒ වගේම මහිමේ නව අලංකාර කමෙන් අපි උන්වහන්සේට නමස්කාර කරමු. හලෙලුයා. අපි හැම කෙනෙක්ම උද්‍යෝගයෙන් යුක්තව අපි නමස්කාර කරමු මේ රාත්‍රියේ. හලෙලුයා. සුළු මොහොතක් ඔබ වචන වලින් උන්වහන්සේට ස්තුති කරන්න. ඔබේ ජීවිතය තුළ උන්වහන්සේ කරා වූ සියලු දේ ගැන මේ අද දවස තුළ මේ නත්තල් දෙමේ තුළ මේ ජීවිතය තුළ වෙන්නා වූ දේ ගැන ඔබ යාත්නා කර නමස්කාර කරන්න. හලෙලුයා. ප්‍රශංසා වේවා ස්වාමීනි. ඔබගේ ශුද්ධ නාමය සවනවා ස්වාමී. ඒ නමස්කාර ලබට වචනා වූ දෙවි දුන්නා. හලෙලුයා. ප්‍රශංසා වේවා. ඒ නාමයට අපි ප්‍රශංසා කරමු. Samad where sitina Surishuddha rajida ubai Mahima samada pirila samakalhima weda wasai Prasansa med where sitina Surishuddha rajida ubai Mahima samada pirila samakalhima weda wasai ekama namai mana dinne ekama namai ma nama dinne ekama namai ma uswanne ekama namai ma nama dinne ekama namai ma uswanne Swami,
මේ ප්‍රශංසාව නමස්කාරය नाम उसास करना स्वामिनी हालेलुया स्वामिनी Rishiriandere mama shiriando Rihandere la mama shiriande Rishiriando la babariandere la mama shiriande तेजसे राजतुमाननी अभी वहांस के नामे उसास करना स्वामिनी सामे कुमराननी अभी वहांस के नामे उसास करना स्वामी वहांसे तेजसे राजतुमान एमिनिया सामे हंडलोवे तिरुना तेजसे राजतुमान एमिनिया सामे हंडलोवे तिरुना तेजसे राजतुमान एमिनिया सामे हंडलोवे तिरुना तेजसे राजतुमන් පැමිණියා සාමයේ හඬලොවේ පැතිරුණා තුති පඳුරු අරන් පාමුල වැඳ වැටි රජතුමන්ලාට මහිම දෙමු සුති පඳුරු අරන් පාමුල වැඳ වැටි රජතුමන්ලාට මහිමය දෙමු සාමයේ කුමරුවන් පැමිණියා සාමයේ හඬලොවේ පැතිරුණා 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 දැතොසවා සුති ගීත ගයා රජතුමන්ලාට මහිමය දෙමු දැතොසවා දැතොසවා සුති ගීත ගයා රජතුමන්ලාට මහිමය දෙමු සුති පඬුරු අරන් සුති පඳුරු අරන් පාමුල වැඳ වැටි රජතුමන්ලාට මහිමය දෙමු සුති පඬුරු අරන් සුති පඳුරු අරන් හාමුල වැඳ වැටි රජතුමන් හත මහිමය දෙමු සුති පඬුරු අරන් සුති පඳුරු අරන් රජතුමන්ලාට මහිමය දෙමු ජසේ රජතුමන් පැමිණියා සාමයේ හඬලොවේ පැතිරුණා තේජසේ රජතුමන් පැමිණියා සාමයේ හඬලොවේ පැතිරුණා තේජසේ රජතුමන්
පැතිරුණා තේජසේ රජතුමන් පැමිණියා සමගේ හඬලොවේ පැතිරුණා ප්‍රශංසා වේවා ඔබගේ ශුද්ධ වූ නාමයට ස්වාමිනී අපි ඔබ වහන්සේගේ නාමය උසස් කරනවා ස්වාමිනී සියලු ගෞරවය ප්‍රශංසාව මහිමය ඔබ වහන්සේගේ තේජාන්විත නාමයට දෙනවා ස්වාමිනී අපි විශ්වාස කරන මේ නත්තලේ දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කළ අවසන්. ඒ නිසා අපි නිවේදන කිහිපයකට අපි අවධානය යොමු කරමු. හොඳයි, ඒ වගේම තමයි අපි 31 වෙනිදා අපි පවත්වන්නා වූ බලා සිටීමේ දේව මෙහෙය අපි සුපුරුදු ආකාරයෙන්ම ඒ විලසින්ම අපි පවත්වනු ලබනවා 31 වන රාත්‍රියේ අපේ බලා සිටීමේ දේමය. ඒ නිසා අපි ඔබට ඒක මතක් කරන ගමන් අපි 31 රාත්‍රියේත් අපි ඔබට ආරාධනා කරනවා අපේ දේමය සමග ඔබ සම්බන්ධ වෙන්න කියලා. හොඳයි, ඒ වගේම තමයි ජනවාරි මාසයේ 7 වෙනිදා අපි විශේෂ යාඥා කාලයකට අපි අතුල් වෙනවා. ජනවාරි 7 වෙනිදා සිට අපි නිරහර යාඥා කාලයකට අතුල් වෙන්න යනවා. දින 21යි පැය 50ක් කියනව තේමාව යටතේ තමයි අපි මේ යාඥාවට අතුල් වෙන්න යන්නේ. දින 21ක් පැය 50ක යාඥා කාලයකට අපි අතුල් වෙන්න යනවා. ඒ නිසා අපි ඔබට ඒද මතක් කර සිටිනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය 2021 තුල ලබා ගනිමින් ඒ නිරහර යාඥාවට ඔබ ඇතුල් වෙන්න කියලා අපි නැවත වාරයක් මතක් කරනවා. එනිසා අපි විශ්වාස කරනවා තව වෙලාව ස්වල්ප වෙලාවක් තිබෙන්නේ මේ නත්තල උදාවෙන්ට. ඒට ප්‍රථමව අපි දෙවියන් වහන්සේගේ වචනයට අතුල් වෙන්න යනවා. අපේ ජේෂ්ඨ සභාපාලකතුමා සිටිනවා. දෙවියන් වහන්සේගේ නත්තල් පණිවිඩය, උන්වහන්සේගේ පණිවිඩය විශේෂ ආකාරයකින් අද දවසේ බෙදා ගන්නට. ඒ නිසා අපි ඔබ නිවසේ සිටම අපි හොඳ අත්පොළ සන්නාදයක් අපි ලබා දීලා අපි පිළිගමු අපේ ජේෂ්ඨ සභාපාලකතුමාව. Amen. Right. ආශිර්වාදලාත් රාත්‍රියක් ඉතාමත්ම සන්තෝෂයි. ආමෙන්. අපේ කැරොල් කණ්ඩායම ගැන අපි දෙවියන් වහන්සේට මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. 2020 නත්තල් දෙවමයට නැවත වාරයක් ඔබ හැම කෙනෙක්ම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. මේ පාරේ දෙවමය විශිෂ්ටයි. සුවිශේෂයට හේතුව වෙනදා අපි එක ස්ථානයක නමුත් අද ලංකාවේ හැම ස්ථානයක ඒ විතරක් නොවෙයි ශ්‍රී ලාංකිකයන් ඉන්නා වූ හැම රටකටම මේ දේව මෙහෙයට සහභාගී වෙන්න හැකියාව ලැබී තිබෙනවා. අද දවසේ අපි සමරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතයි. උන්වහන්සේගේ උපත නිසා මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙලා තිබෙනවා, වෙනස් වීගෙන යනවා. එනිසා මේ දෙසැම්බර් 24 මා කැමැත්තේ නත්තල් පණිවිඩයේ තේමාව හැටියට ඇයි අපි නත්තල් සමරන්නේ? ඇයි අපි නත්තල් සමරන්නේ? ළඟ ඉන්න කෙනාට ඔබගේ වේ නෝනට, මහත්තයාට, අම්මිට, තාත්තිට, අයියට, නංගිට හැරිලා ඔබ කියනවාද ඇයි අපි නත්තල් සමරන්නේ? අද නත්තල කියන දේ හැම රටකම සමරනවා, බොහෝ නිවස්වල සමරනවා. නමුත් අපි අහන්න ඕනේ ප්‍රශ්න තමයි ඇත්තට ඇයි අපි මේ නත්තල සමරන්නේ? ඉතින් මේ 24 වෙනිදා මගේ උත්සාහය ඊට පිළිතුරු ටිකක් සපයන්න. ඇයි අපි නත්තල් සමරන්නේ? මේට හේතුවක් ඇද්ද? මේ සමරන්ට ඕන උත්සවයක්ද? නැත්තම් මේක ඉතිහාසයේ සිදු වුණා වූ එක සිදුවීමක්? ඒ සිදුවීම නැවත වාරයක් මතක් කරගන්නට හොඳ නැද්ද? නැත්තම් මේ ඉතිහාසයේ සිදු වුණා වූ සුවිශේෂම උපත හැම අවුරුද්දෙම සිහිපත් කරන එක වැරද්දක්ද? අඩුපාඩුවක්ද? පාපයක්ද? දෙවියන් වහන්සේ ඒ ගැන කනගාටු වෙනවාද? ඇත්තටම අපි ඒ ගැන හොයලා බලන්නට ඕනේ. ඒට හේතුව නම් මිත්‍රවරුනි සමහරක් කට්ටිය හිතනවා නත්තල් සමරන්නට හොඳ නැහැ. නත්තල් සමරන්න කොහෙද?
බයිබලේ කියා තිබෙන්නෙත් කියලා මගෙන් සමහරක් කට්ටිය අහලා තිබෙනවා. එනිසා මේ 24 රාත්‍රියේ මගේ උත්සාහය ඔබට ඒ ගැන අදහස් කීපයක් දේව වචනය තුළින්ම ගෙනෙන්නටයි. එනම් ලුක් සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ සිට අපි පද කීපයක් කියවලා නැවත වාරයක් නත්තල් කතන්දරය අපි ගීතිකාවල් වලින් ඇහුවා. නමුත් මේ නත්තල් කතන්දරය බයිබලයේ වචන තුලින්ද අපි බලන්නටයි යන්නේ. ලුක් 1:28 ඔහු ඈ සිට තැනට පැමිණ ඔහු කියන්නේ දේවදූතයෙක් ගැන බොහෝ කරුණාව ලැබුණා වූ තැනැත්තිය. ඔබට සුභ සිද්ධ වේවා. ස්වාමින් වහන්සේ නුඹ සමග සිටිනසේකැයි කීවේය. මේ ඇවිල්ලා දේවදූතයයි මරියයි අතර ඇතිවෙන්නා වූ කතාබහ අපිට ලියා තිබෙන විදිය. 30 වෙනි පදේ මේ ආකාරයෙන් කියනවා දේවදූතයා ඈට කතා කොට මරියා බය නොවන්ට. ආමෙන්. නත්තලේ එන එක්තරා පණිවිඩයක් තමයි බය වන්නට එපා. මේ 20 බොහෝ මිනිස්සුયો බය වෙලා තමයි සිටින්නේ. නමුත් නත්තලේ දේවදූතයා මරියට ගෙනාපු මූලික පණිවිඩය තමයි මරියා ඔබ බය වන්නට එපා. ඒට හේතුව නම් මෙයයි මරියා ඔබගේ කුසය තුලින් ඉපදෙන්න යන්නා වූ දරුවා මිනිස්යන්ගේ ජීවිතේ බයට විසඳුමක් ගෙනෙන්නටයි යන්නේ. එනිසා මරියා ඔබ බය වෙන්න එපා. අද දවසේ මගේ කටහඬට ඇහුම්කන් දී සිටිනා ඔබ හැම කෙනෙක්ම ඔබගේ 2021 ගැන ඔබ බය වන්නට එපා කියලා අපි මේ දේ කියනවා. අනේ පාස්ටර් අපේ අනාගතයට, පාස්ටර් අපේ දරුවන්ගේ ඉගෙන ගන්න කටයුතු වලට, පාස්ටර් මගේ පවුලේ ප්‍රශ්නෙට, පාස්ටර් මගේ ආර්ථික ප්‍රශ්න වලට, පාස්ටර් අපේ ව්‍යාපාරයට, අනේ පාස්ටර් මගේ කුඩු බොන පුතා, පාස්ටර් මගේ ස්වාමියා ගැන පාස්ටර් ඔයාට තේරෙන්නේ නැහැ. නමුත් අපි ආවා මේ නත්තල් රාත්‍රියේ ඔබට කියන්න ඔබගේම ගෙදර ඔබ බය වන්නට එපා. මරියා ඔබ බය වෙන්න එපා කියලා දේවදූතයෙක් කිව්වා. මක් නිසාද නුඹට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුණේය. මම කැමති මේ රාත්‍රියේම ඔබට මේ දේ කියන්න. මේ දේව මෙහෙය තුල උන්වහන්සේගේ කරුණාව ඔබට නිදහස් වෙන්න යනවා. කවුරුරි ආමෙන් කියන්න. කවුරුරි කියන්නේ මම ඒක විශ්වාස කරනවා. ඔබ උන්වහන්සේගේ කරුණාව ඊළඟ විනාඩි 20 25 තුල ඔබ දකින්න යනවා. මරියට එදා උන්වහන්සේ කරුණාව දැක්ුවා. උන්වහන්සේ මේ නත්තලේ මහත් වූ කරුණාවක් ඔබට උන්වහන්සේ දක්වන්ට යනවා. 31 වෙනි පදයේ කියනවා බලව නුඹ ගර්භණී වී පුත්‍රයෙකු බිහි කරන්නේය. උන්වහන්සේට යේසුස් යන නාමය කියන්ට. ඔන්න මේ උපතේ ඉපදෙන්න යන දරුවාගේ නම ගැන බයිබලයේ අපට කියනවා. ඒ දරුවා කවුද? ජේසුස්. කවුද කියන්නේ? අපි නෙමෙයි කියන්නේ. දේවදූතයා කියන්නේ. දේවදූතයා කියන්නේ කාගේ අනහලද? දේවදූතයා ආවේ දෙවියන් වහන්සේගේ පණිවිඩය අරගෙනයි. මරියට දේවදූතයාට හිතිච්ච දේ නොවේයි. සභාව මරියට කිව්වේ. දේවදූතයා ඇවිල්ලා මරියට කිව්වේ දෙවියන් වහන්සේ කියපු දේ. මරියා ඔබට පුත්‍රයෙක් ඉපදෙන්න යනවා. ඒ පුත්‍රයාට ඔබ තබන්න ඕනේ නම නම් යේසුස්. එහෙනම් නත්තලේ අපි සමරන්නේ කාවද? නත්තලේ අපි සිහිපත් කරන්නේ කාවද? මේ ජේසුස් වහන්සේ වයි. හරි ලස්සනයි ඒ අදහස. 32 වෙනි පදයේ කියනවා උන්වහන්සේ උතුම්ව මහෝත්තමයන්ගේ පුත්‍රයාණයි කියනු ලබන්නේය. ඔන්න දේවදූතයා කියනවා මේ ඔබ බිහි කරන පුතා ඔබේ පුතා නොවේයි. මේක සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ පුතයි. මේ සාමාන්‍ය දරුවෙක් නොවේයි කියලා තමයි දේවදූතයා කියන්නේ. මිත්‍රනි මෙතනම අපි නතර වුණොත් අපිට ඕන තරම් සාක්ෂි තිබෙනවා. නත්තල ඇවිල්ලා ජේසුගේ උපත සිහිපත් කරන්නා වූ දවසක්. 38 වෙනි පදේ දේවදූතයාගේ හඬට ඇහුම්කන් දුන්නා වූ මරියා ගේ නිගමනය මෙයයි. මරියා කියනවා
බැලුව මැනව ස්වාමින් වහන්සේගේ දාසිය ඔබගේ වචනය ලෙස මට වේවායි කීවේය. එවිට දේවදූතයා ඈ ගියේය. මරියා මේ සුවිශේෂ පණිවිඩය ඇසුවට පස්සේ මරියා කීපු දේ මෙයයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත මගේ ජීවිතය තුළ ඉටු වේවා. ඔබත් මේ නත්තලේ එවැනි ස්ථාවරයකට එන්ට පියාණනි ඔබ වහන්සේගේ කැමැත්ත මගේ ජීවිතය තුළ කරන්ට. නත්තල් ඇයි අපි සමරන්නේ? පළවෙනි අදහස දෙවියන් වහන්සේගේ හොදම තිලනය අප වෙත එවීම ගැන ගෞරවය කිරීමටයි. නත්තල් අපි සමරන්නේ ඇයි? දෙවියන් වහන්සේගේ හොදම තිලනය නැත්තන් තෑග්ග උන්වහන්සේ පොළොවට එවපු නිසා උන්වහන්සේට කරන ගෞරවයක් හැටියටයි අපි නත්තල් සමරන්නේ. ඔබත් මමත් අපේ ජීවිතය තුළ අපිත් මේ දේ කරනවා. කවුරු අපිට හොඳ දෙයක් දුන්නම අපි මොකද ඒගොල්ලන්ට කියන්නේ? අපි ඒගොල්ලන්ට thank you කියනවා. ඒ විතරක් නෙවෙයි සමහරක් වෙලාවට අපි යන ස්ථානවලත් අපි කියනවා අර අංකල්, අර ඇන්ටි, මගේ අම්මා, මගේ තාත්තා, මගේ චර්ච් එකෙන් තමයි මේ දේ කරේ. ඔබට උපකාර කරපු, ඔබට තෑගි දීපු කට්ටියට ඔබ ගෞරවය කරන එක්තරා ක්‍රමයක් තමයි ඔවුන් කරපු දේ සිහිපත් කිරීමෙන්. ඇයි අපි නත්තල් සමරන්නේ? ලෝකයට ලැබුණා වූ හොඳම තිලනය ලැබුණා වූ දවස තමයි නත්තල් දවස. දෙසැම්බර් 25ද ඒ දිනය ගැන අපිට පැහැදිලි කමක් නැහැ. නමුත් දරුවා ඉපදුණු බව අපිට සහතිකයක් තිබෙනවා. ඒ නිසා තමයි අපි සමරන්නේ. දවස ප්‍රශ්නයක් කරගන්න එපා. සිදුවීම සිද්ධ වුණ බව ඔබත් මමත් හොඳටම දන්නවා. ඉතිහාසයේ අපිට ඒක සාක්ෂි දරනවා. බයිබලය අපිට ඔප්පු කරලා පෙන්눔 කරනවා. අනිත් ආගම් වලින් මේක සහතික කරනවා. ඊට වඩා තව ලකුණක් මොකටද? ඇයි අපි සමරන්නේ? උන්වහන්සේ මේ පොළොවට ආපුය ගැන පියාණන් වහන්සේට ගෞරවයක් කරන පිණිසයි. අද ඔබ දන්නවද? අපි සමග සම්බන්ධ වෙලා දැන් අපිත් එක්ක නමස්කාර කරපු, කැරොල් ගීතිකා ගායනා කරපු, දේශනාවට ඇහුම්කන් දෙන්නා වූ ඔබ හැම කෙනෙක්ම ඔබ දන්නවාද? ඔබ මේ කරන දෙයින් පියාණන් වහන්සේට ගෞරවය මහිමය යනවා. දෙවනි දේ දෙවිඳුන්ගේ උතුම්ම තිල්නය ගැන නොදන්නා වූ අයට දැන්වීමට. ඇයි අපි නත්තල් සමරන්නේ? දෙවියන් වහන්සේ මේ ලෝකෙට එවපු හොඳම තෑග්ග ගැන හැම කෙනෙක්ම දන්නේ නැහැ. නත්තල් දවස හොඳම දවසක්. හැම කෙනෙකුටම දැනුම් දෙන්න. මෙන්න ලෝකයට ගැලවුම්කාරයා ආපු දවස. නත්තල් දවස්වල තමයි සාමාන්‍යයෙන් ලෝකේ වැඩිපුරම ජනතාව පල්ලි යන්නේ. ඒ පල්ලි යනකොට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා ජේසුස් වහන්සේ ගැන පණිවිඩයක් අහන්ට. ඒකයි අපි නත්තල් සමරන්නේ. ඒ නිසා තමයි බෙතනියකේ මගේ මිත්‍රයන්, අපේ දෙස් විදේශවල ඉන්න ඔබ හැම කෙනෙක්ම ඔබ මේ 25 වෙනිදා උදෑසන ඉඳලා අද රාත්‍රියෙන් පස්සේ ඔබ නත්තල යන ක්‍රිස්තුස් වහන්සේ ගැන නොදන්නා වූ කට්ටියට ඔබ කියන්නට ඕනේ. අපි ඔබට කිව්වා පුළුවන් නම් ඔබගේ ගෙදර, ඔබගේ නෑදෑයෙක්, ඔබගේ අසල්වාසියෙක් ආරාධනා කරන්නට ඔබත් සමග මේ දේවමය කොටස්කාරයෙක් වන්ට. ඇයි අපි නත්තල් සමරන්නේ? උන්වහන්සේ ගැන නොදන්නා වූ සෙනගට උන්වහන්සේ ගැන එළිදරව්වක් දෙන්නයි. මේක පුදුමාකාර දෙයක්. මිත්‍රවරුනි, තුන්වෙනි අදහස යේසුස් වහන්සේගේ පැමිණීම හේතුව මනුෂ්‍යයන්ට දැන්වීමටයි. ඇයි යේසුස් වහන්සේ ආවේ? අපි ලෝකයට දැනුම් දෙන්නයි නත්තල සමරන්නේ. ඔන්න අපි දැන් වැදගත් ස්ථානයකට
ඇතුල් වෙලා තිබෙන්නේ. ඇයි ජේසුස් වහන්සේ මේ පොළොවට ආවේ? නත්තලේදී අපිට හැකියාව ලැබෙනවා මේ ඇයි කියන දෙයට උත්තර සපයන්ට. ඇයි ජේසුස් වහන්සේ මේ පොළොවට බිහි වුණේ? බයිබලේ පුරාවටම මේ සාක්ෂි තිබෙනවා. බයිබලේ උන්වහන්සේගේ ඉපදුනා වූ හේතුව ඔප්පු කරන පිණිස මාළඟ ඕනතරම් ජීවිත කතන්දර නැමැති සාක්ෂි තිබෙනවා. ඇත්තටම ඇයි ජේසුස් වහන්සේ මේ පොළොවට ආවේ? මනුෂ්‍යව පාපයෙන් ගලවන්නට. මම විස්තර කරන්නම්. මනුෂ්‍යයන්ට බලාපොරොත්තුවක් දෙන්න. මනුෂ්‍යයන්ට සමාදානය ගෙනෙන්න. මනුෂ්‍යයන්ට නිරෝගීකම ගෙනෙන්නයි. ඒ වගේම මනුෂ්‍යයන්ට සඵලත්වය ගැනීමටයි ජේසුස් වහන්සේ මේ පොළොවට ආවේ. මම ඔබට සත්‍ය කතන්දර කීපයක් කියන්නට යන්නේ. නම් නොකියා මේ කතන්දර කියන්නේ නම් කියන්ට මං අකමැති නිසා. මේ සහෝදරයාගේ තාත්තා ප්‍රින්සිපල් කෙනෙක්, මේ සහෝදරයාගේ අම්මත් ප්‍රින්සිපල් කෙනෙක්, මේ සහෝදරයාගේ වැඩිමල් සහෝදරියත් ප්‍රින්සිපල් කෙනෙක්, මේ සහෝදරයාගේ වැඩිමල් සහෝදරයාගේ ස්වාමිපුරුෂයාත් රජයේ උසස් නිලධාරියෙක්. මේ සහෝදරයාත් ඒ පවුලේ හැදුණු වැඩුණු කෙනෙක්. ගමේ හොඳ නමක් තියාගෙන ප්‍රසිද්ධියක් ඇතුව ජීවත් වුණා වූ කෙනෙක්. මෙවැනි කාලයක යම් කිසි ඇබ්බැහිවීමකට අසු වෙනවා. ඒ ඇබ්බැහිවීම කරුණකටගෙන ඔහුගේ ජීවිතේ කඩා වැටීමක් සිද්ධ වෙනවා. ඒ කඩා වැටීම නිසා ඔහුගේ දෙමව්පියන් ඔහුව ප්‍රතික්ෂේප කරනවා. ඔහුගේ සහෝදරිය ඔහුව ප්‍රතික්ෂේප කරනවා. ගමේ කට්ටිය මේ සහෝදරයා දිහා අගෞරවයෙන් බලන්න පටන් ගත්තා. මේ සහෝදරයා වැඩි කාලයක් යන්නට පෙර බේබද්දෙක් බවට පත් වුණා. බේබද්දෙක් බවට පත් වුණා වූ මේ සහෝදරයාගේ මුළු ජීවිතේම කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. නොබී ඉන්න බෑ. බිව්වේ වේදනාව දරා ගන්නට බැරි නිසා. බිව්වේ ලැජ්ජාව වහා ගන්නට. මේව බිබී හිටියා වූ මිනිසයා ඔය පිළිසරණක් හොයාගෙන යන්න පටන් ගත්තා බොහෝ ස්ථානවලට. ඔය කතන්දරේ මට කියනවා කින පාස්ටර් මම ගොඩක් ස්ථානවලට ගියා. නමුත් මට උත්තරයක් ලැබුණේ නැහැ. ඔහු කිව්වා මට මම පල්ලිත් ගියා. මට ලැබුණේ නැහැ. ආගමික ස්ථානවලට ගියා. මට ලැබුණේ නැහැ. නමුත් ඊට පස්සේ ඔහු කිව්වා එක්තරා දවසක මේ මාස 4ක සිදුවීමක් ඔබට කියන්නේ. එක්තරා දවසක ඔහු කිව්වා මට රත්නපුර ප්‍රදේශයේ දේවදරුවෙක් හම්බ වෙලා ඒ දේවදරුවා මට කතා කරලා කිව්වා ජේසුට පුළුවන් ඔබේ ජීවිතය වෙනස් කරන්න. ඒ කතන්දරය අහලා ඒ දේවදරුවා මට කතා කරලා කිව්වා ඔයා මෙතන ඉන්න එපා. ඔයා කොළඹට යන්න. ඔක ඔබ කොළඹට ගියාම කොළඹ ගිහිල්ලා බෙතනී කියන චර්ච් එකේ පාස්ටර් කෙනෙක් ඉන්නවා. එයාව ගිහිල්ලා මුණ ගැහෙන්න. මේ සහෝදරයව ගිය ඉරිදා උදෑසන මට හම්බ වුණා. ඔව් අපේ ද්‍රවිඩ සභාවට එන මිත්‍රයෙක් මාස 4යි. ඔහුගේ ඇස්වල කඳුළු පිරලා ඔහු කියනවා දෙව ගැතිතුමනි මම දැන් ඇබ්බැහි වෙලා නැහැ. මං සිගරට් බොන්නේ නැහැ. මං අරක්කු බොන්නේ නැහැ. මං සල්ලි නාස්ති කරන්නේ නැහැ. මගේ ජීවිත කාලකන්ණි කරගන්නේ නැහැ. මාස 4කින් දේව ගැතිතුමනි මගේ මුළු ජීවිතයම වෙනස් වුණා. මං ඔහුගෙන් ඇහුවා හේතුව මොකද්ද?
ඔකුව හේතුව මෙයයි. ජේසුස් වහන්සේගේ ප්‍රේමය ඔයාගේ චර්ච් එකේ පාස්ටර්ස් ලගෙන් මන් දැක්කා. ඒ ප්‍රේමය මගේ මුළු ජීවිතයම වෙනස් කරා. ඇබ්බැහිවීමකින් සිටියා වූ, ලැජ්ජාවකින් සිටියා වූ, ප්‍රතික්ෂේප කමකින් හිරවෙලා සිටියා වූ, ගෙවල් වලින් කොන්වුණා වූ, සමාජය විසින් එපා කරව මිනිස්සෙක්ගේ කතාව මිත්‍රවරුනි ජේසුස් වහන්සේ පැමිණි හේතුව එයයි. ඇයි බලාපොරොත්තුව දෙන්න පාපේ සාපේ මිනිස්සුම ගලවන්ට. තව කතාවක් ඔබට කියන්නටයි යන්නේ. මේ කතාව මාස 6කට විතර පරණ කතාවක්. මේ කතාව යම්කිසි මන්තර ගුරුකම් වලට අසු වුණා වූ පවුලක් ගැන දුක්බර කතාවක්. මන්තර ගුරුකම් වලට අහුවෙච්ච නිසා ඔවුන්ගේ සියලු සතුට සමාදානය අහිමි වෙනවා. මේ සතුට සමාදානය ලබා ගන්නා වූ පිණිස ඔවුන්ට මිනිස්සු කියන්න පටන් ගත්තා අහවල් ස්ථානවලට යන්ට. ඔවුන් මිනිස්සු කියාපු ස්ථානවලට යන්න පටන් ගත්තා. සල්ලි මිටි ගණන් වියදම් කරා. සල්ලි නැති වෙනකොට ණයට අරන් බාර ඔප්පු පූජාවල් කරා. මේ හැම දෙයක්ම අවසානයේදී ඉතුරු වුණේ දේවල් දෙකයි. ප්‍රශ්න වැඩි වුණා, ණය බරක් වැඩි වුණා. මාස 6කට පෙර අපේ දේවස්ථානයට මේ පවුල එනවා. දෙවියන් වහන්සේගේ බලය ඒ කට්ටිය අත්දකිනවා. මාස 6ක් ගිහිල්ලා ඉවරයි. ඒ පවුල ඉතාමත්ම සතුටෙන් සමාදානයෙන් සිටිනවා. ඒ පවුලේ කට්ටියට වාද විවාද සැහැන්ට අවම වෙලා අඩු වෙලා නැති වෙලාම ගිහිල්ලා කියලා මට කියනවා. ණය බර වලින් ඔවුන් දැන් ටිකෙන් ටික නිදහස් වීගෙන එනවා. ඔබට ඇහෙනවද මම කියන දේ? ජේසුස් වහන්සේ පැමිණියේ මේ හේතු නිසායි. මම දන්නේ ඔබේ ජීවිතය කොහොමද? නමුත් අපි නත්තල් සමරන්නේ මේ හේතුව නිසා. ජේසුස් වහන්සේ ආවේ මගේ මිත්‍රවරුනි මෙවැනි කාරණාවල් ඉෂ්ට කරන්නටයි. තව එක කතාවක් ඔබට කියන්න. මේ කතාව තනි වුණා වූ කාන්තාවක්ගේ කතාවක්. මේ කාන්තාව තනි වෙලා ස්වයං පුරුෂයා ඇව දාලා ගිහිල්ලා දරුවෝ එක්ක මේ කාන්තාව අතරමං වෙනවා. එකම ප්‍රශ්නේ මේ කාන්තාව ආදරේ නිසා තමයි එයාගේ ස්වයං පුරුෂයව කසාද බැන්දේ. නමුත් එයාගේ කසාදයට එරෙහිව එයාගේ දෙමව්පියන් සිටියා. කවුරුත් කැමති වුණේ නැහැ ඒ කසාදයට. හැමෝම එයාට කිව්වා ඕකනම් කරගන්න එපා. නමුත් ආදරේ කියන හැඟීම නිසා එයා ඒක කරගත්තා. පෞල් ජීවිතේ වසර 8ක් විතර ලස්සනට ගත කරා. නමුත් නොහිතපු මොහොතක ස්වයං පුරුෂයා ඇව රවට්ටලා වෙන කෙනෙක් එක පවුල් කන්න ගියා. මේ කාන්තාව අසරණ වෙනවා. කියන්න කෙනෙක් නැහැ. යන්න ස්ථානයක් නැහැ. කල්පනා කරලා එයාපු නිගමනය මෙයයි. මමත් වහ බීලා මගේ දරුවන්ටත් වහ දීලා මේ ජීවිතෙන් අපි සමුගන්ටයි යන්නේ. එක්තරා දවසක් එයාගේ දරුවගේ පාසලට යන විට පාසල් ගේට්ටුව ළඟ එක්තරා අම්මා කෙනෙක් මෙයා දිහා බලලා කියනවා ඔයා දිහා බැලුවා මට පේනවා ඔය ලොකු කරදරයක ඉන්නවා කියලා. මේ පාසල් ගේට්ටුව ළඟ ඇතිවෙන්නා වූ කතාව. ඒ කතාව පැය එකමාරක් දෙකක් විතර දිග්ගැස්සුන්නා වූ කතාවක් වුණා වූ. මේ අම්මට කවුරුත් කියන්න නැති නිසා එදාර පාසලේ හම්බුණා වූ ඒ අනිත් අම්මට එයාගේ සිතේ තිබුණා වූ ඔක්කොම කියන්න පටන් ගත්තා. අර අම්මා මේ අම්මා දිහා බලලා කියන්න පටන් ගත්තලු මට ඔයාට උදව් කරන්න බෑ.
නමුත් මගේ ජීවිතය වෙනස් කරපු ජේසුස් වහන්සේට පුළුවන් වේවි. ඔය අම්මගේ ජීවිතයත් වෙනස් කරන්න. ඒ අම්මා එදා ජේසුස් වහන්සේව පිළිගන්නවා. ආගමක් නෙවෙයි, පල්ලියක් නෙවෙයි. ඒ අම්මා ජේසුස් වහන්සේව පිළිගත්තා. ජේසුස් වහන්සේ ආවේ ඇයි? මනුෂ්‍යව පාපයේ සාපයෙන් ගලවන්නට, බලාපොරොත්තුවක් නැති මිනිස්සුන්ට බලාපොරොත්තුව දෙන්න, සමාදානය නොමැති මිනිස්සුන්ට සමාදානය දෙන්න, මිනිස්සුම නිරෝගීව තබන්නට, මිනිස්සුන්ට සඵලත්වය දෙන්නයි බෙතනියක ක්‍රිස්තුස් වහන්සේ ආවේ. ඒ නිසායි අපි මේ නත්තල් සමරන්නේ. ඒ අම්මව මට මුණ ගැහෙනවා. ඒ අම්මා අද වෙනකොට ගෞරවනීය ජීවිතයක් ගත කරනවා. ඒ අම්මා මැරෙන්ට නොවෙයි දැන් සිත තියෙන්නේ. ජීවත් වෙන්නයි සිත තියෙන්නේ. සේවය කරන්නයි සිත තියෙන්නේ. ඒ අම්මා යන තන මිනිස්සුන්ට කියනවා මේ ජේසුස් වහන්සේ ගැන. එදා බෙත්ලෙහෙමේ පුංචි ගවලනක ඉපදුනා වූ ක්‍රිස්තුස් වහන්සේ ගෙනාපු බලාපොරොත්තුව, සමාදානය, බලය එයම්ම භුක්ති විඳින නිසා එයම්මගේ මුළු ජීවිතයම වෙනස් වෙලා. බලන්නකෝ. මේ නිසා තමයි අපි නත්තල් සමරන්නේ. නත්තල් සමරන 75% මිනිස්සුන්ගේ ජීවිතේ නත්තලේ ඉපදුනා වූ ක්‍රිස්තුස් වහන්සේ ඔවුන්ගේ ජීවිත තුළ විශාල විපර්යාසයක් කර තිබෙනවා. ඒ නිසා තමයි අපි සමරන්නේ මගේ මිත්‍රවරුනි. මිනිස්සු කියනවා පඩි දවසලු ලක්ෂිත හොඳම දවස. මොකද දන්නවද? පඩි දවසේ පුංචි ගතමන්ට් එකක් ලැබෙන දවස. හලෝ ලෝකේ ලොකුම පඩිය ලැබුණු දවස තමයි නත්තලේ නැමැති දවස. ඒ නිසා තමයි අපි මේ සමරන්නේ. ඒ නිසා නත්තලේ පණිවිඩය එයයි. උන්වහන්සේ ආවේ ඒ දේ කරන්නටයි. අවසන්දේ කියලා මයාත්නාවක් කරන්නටයි යන්නේ. යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට, අන් අයව දිරිමත් කිරීමටයි අපි නත්තල් සමරන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට, මිනිස්සුන්ව දිරිගන්වන්නටයි අපි නත්තල් සමරන්නේ. ආගමක් පිළිගන්නට නොවෙයි. දහමක් වැළඳගන්ට නොවෙයි. පල්ලියක් බදාගන්ට නොවෙයි. නමුත් නත්තලේ අපි සමරන්නේ ජේසුස් වහන්සේ කෙරෙහි තාම විශ්වාසය දාපු නැති කට්ටියට කියන්න, ඔබත් මේ ජේසුස් වහන්සේ කෙරෙහි ඔබේ විශ්වාසය දමන්ට. ඔබ එකෙක්කෙනා ඉන්නා වූ තත්ත්වය දන්නේ ඔබ එකෙක්කෙනා පමණයි. ඔබ එකෙක්කෙනාගේ පවුල්වල තත්ත්වය දන්නේ ඔබ එකෙක්කෙනා පමණයි. නමුත් මම මේ දේ දන්නවා. අවුරුදු දැන් 20ක් මම නත්තල් දේව මෙහෙයන් වල ලක්ෂිත දේශනා කරලා තිබෙනවා. අවුරුදු 20ක්. මම දැක තිබෙනවා හැම නත්තල් දේව මෙහෙයක තුල මිනිස්සු මේ ජේසුස් වහන්සේ කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය යොමු කරනවා. මම ඔබට ආරාධනා කරනවා මේ නත්තල් දවසේ, මේ නත්තලට තව විනාඩි කිහිපයයි තිබෙන්නේ. මේ දවසේ ඔබට පුළුවන් මේ ජේසුස් වහන්සේට ඔබගේ ජීවිතය පොද කරන්නට. මම හැම නත්තලේ වගේ කියන කතන්දරයක් තියෙනවා. මට හැගෙනවා ඒ කතන්දර දැනුත් කියන්ට. එක්තරා යුගයක නත්තල් දේව මෙහෙයක ඔවුන් ස්තුති පදුරු එක්කව් කරන්න පටන් ගත්තා. ස්තුති පදුරු මිනිස්සු සතුටු සිතින් නත්තල් දේව මෙහෙය දවන්න පටන් ගත්තා. ඉස්සරහට එනවා දානවා. ඉස්සරහට එනවා දානවා. ලක්ෂිත ඒ අතරේ හිටියා පුංචි ලස්සන කෙල්ලෙක්.
අවුරුදු 8ක් 10ක් විතර ඇති ලස්සන ෂෝක් කෙලි පොඩ්ඩක් හිටියා. මේ කෙල්ලත් ඉස්සරහට ආවලු නමුත් ආවේ අත් දෙක මේම හොලව. ඉස්සරහෙන් බෑග් ටික අල්ලගෙන ඉන්න කට්ටිය බලාගෙන ඉන්නවලු මේ කෙල්ල මොකද්ද දාන්න එන්නේ. මේ කෙල්ල ඇවිල්ලා ලක්ෂිත ඉස්සරහෙන් හිටියා වූ අර අංකල්ට කිව්වලු අංකල් අර බෑග් එක පොඩ්ඩක් පල්ලයට දානවද කියලා ඇහුවලු. ඉතින් මේ අංකල් පුංචි කෙල්ලගේ ඉල්ලීම නිසා බෑග් එක පල්ලයට දානකොට මේ පුංචි කෙල්ල කිව්වලු අංකල් මට ඕනේ මේ නත්තලේ මගේ ජීවිතය ජේසුස් වහන්සේගේ බෑග් එකට දාන්න. ඒ නත්තල් දේව මේ ඒ කෙල්ල තමයි ජේසුට හොඳම තෑග්ග දුන්නේ. ඇගේ ජීවිතය එයා ජේසුට දුන්නා. අනිත් කට්ටිය සල්ලි දුන්නා. නමුත් ඒ කෙල්ල කිව්වා මම මේ නත්තලේ මගේ ජීවිතය නත්තලේ අපි සමරන ජේසුට මට දෙන්න ඕනේ අංකල්. ඒ කෙල්ල කරේ මං කතා කරන මේ 4 වෙනි කාරණාවයි. ජේසුස් වහන්සේ කෙරෙහි එයා කිව්වා මම අද දවසේ ඉඳලා විශ්වාස කරන්නටයි යන්නේ. මම ඔබට ආරාධනාවක් කරනවා. මේ නත්තලේ ඔබේ ජීවිතය ජේසුස් වහන්සේට බාර දෙන්න. ඔබේ පවුල ජේසුස් වහන්සේට බාර දෙන්න. ඔබේ තනිකම ජේසුට බාර දෙන්න. ඔබේ දුර්වලකම ජේසුට බාර දෙන්න. ඔබේ අඩුපාඩුව ජේසුට බාර දෙන්න. ඔබේ නැතිබැරිකම ජේසුට බාර දෙන්න. ඔබේ ඇබ්බැහිකම ජේසුට බාර දෙන්න. ඔබේ වේදනාව ජේසුට බාර දෙන්න. ඔබ මුහුණ දෙන්නා වූ අභියෝගය මේ නත්තලේ ජේසුට බාර දෙන්න. මේ හේතුව නිසා තමයි බෙතනියකේ අපි නත්තල් සමරන්නේ. ජේසු ස්වහන්සේවයි අපි සමරන්නේ. ජේසුස් වහන්සේ මේ පොළොවට ගෙනාපු පණිවිඩයයි අපි සමරන්නේ. ඒ වගේම ඒ පණිවිඩය කරනකොටගෙන ඇති වුණා වූ වෙනස්වීම් හාස්කම් ඔය අපි සමරන්නේ. ඒ නිසා තමයි නත්තලේ අපි මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්නේ. මේ ජේසු කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය දමන්ට. ඔබගේ දෙනෙත් මා සමග වසා ගන්න හැම නිවසකම මම යාඥා කරන්නටයි යන්නේ. පියාණන් මම යාඥා කරනවා මේ මොහොතේ වහන්සේගේ සතුට සමාදානීය ප්‍රීතිය ගැලවීම නිදහස හැම නිවසකට දැන් නිදහස් කර මැනව. නිදහස් කර මැනව. නිදහස් කර මැනව. නත්තලේ සැබෑ අර්ථය වටහාගෙන ඒ සැබෑ අර්ථය තුළ ජීවත් වෙන්න මේ සෙනගට කරුණාව දෙනු මැනව. ජේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන්. ඔබට ආශිර්වාදවත් නත්තලක් කියන්නට පෙර ඔබට මං ආරාධනා කරන අද දවසේ ඔබගේ නිවස්වල කොහේ සිටියත් නත්තලේ ස්තුති පඩුරක් අපි හැම නත්තල් දවසේ දෙනවා. නත්තලේ අපි එක්කව කරන්නා වූ සම්මාදම අපි සාමාන්‍යයෙන් සභාවේ ඉන්නා වූ පාස්ටර්ලට තමයි දෙන්නේ. මෙන්න ඔබට අවස්ථාවක් සභාවේ ඉන්නා වූ පාස්ටර්ලට ගෙදර ඔබ හොඳම දේ එක්කව කරන්නට ගෙවල් වල හොඳම දේ එක්කව කරලා ඔබට පුළුවන් අපේ තිරේ දිස් වෙන මේ බැංකු ගිණුමට 26 වෙනිදා උදෑසන ගිහිල්ලා මේක බැංක් කරන්නට. නැතිනම් ඔබට පුළුවන් වේවි 30 වෙනිදා සභාවේ ඔෆිස් එකට ඇවිල්ලා මේ ස්තුති පදුර ඇවිල්ලා දෙන්න. නැතිනම් කවුරු හරි පාස්ටර් කෙනෙක් ඔබගේ ගෙවල් පැත්තේ ආවොත් ඔබට කියන්න පුළුවන් මෙන්න මගත් මගේ පවුලත් ආශිර්වාදලත් පදුර මේ නත්තලේ අපේ බෙතනියකේ දේව සේවකයන්ට. ඒ නිසා සතුටෙන් දෙන්න ප්‍රීතියෙන් දෙන්න. තව ටික මොහොතකින් අපේ ගායන් මල්ලා එන්ට යනවා. ඒකත් එක්කම ගීතිකාවක් දෙකක් කැරොල් ගීතිකාවක් දෙකක් අපි ගායනා කරන්නට යනවා. එහෙනම් ඔබ හැමෝටම ආශිර්වාදලත්
නත්තලක් කියලා ස්ටෙෆ්නිත් මමත් ඩියනු ඩැනිකත් පාස්ට ආනන්ද පාස ජුල් ප්‍රමුඛ අපේ සභාවේ සියලු පාස්ටර්ස්ලගෙන් ඔබට ආශිර්වාදමත් නත්තලක් වේවා. ජේසු පිහිටයි. හොඳයි ඔබ ඇස්වා බලවත් නත්තල් පණිවිඩය සමග ඉතින් අපේ ජේසු සභා පාලකතුමාට අපි හොඳත් පොළසන්නාදයක් ලබා දෙමු. ඒ වගේම අපි ඔබට මතක් කරන එන්නා විරුදින අපේ සීළු දේමයන් අපේ පවත්වනු ලබන සුපුරුදු ආකාරයෙන් අපි ඔබට එයත් මතක් කරන අපේ සීළු දේමයන් වලට සහභාගී වන ලෙස. ඒ නිසා ඒ ආශිර්වාදමත් නත්තල දැනටමත් උදා වෙලා අවසන්. ඒ නිසා අපි ඉල්ලීමක් කරන ඔබේ නිවසින්නව අය සමග අසල් වාසීන් සමග ඒ නත්තල බෙදා ගන්නට ඔවුන්ට සුබ පතන්න කියලා අපි ඔබගෙන් ඉල්ලීමක් කරන අතර ඒ නිසා රාජගිරිය බෙතනි ක්‍රිස්තියානි ජීවන මධ්‍යස්ථානයේ අපි සීළු දෙනා එක්සිත්ව එකමුතුව අපි ඔබට ආශිර්වාදමත් නත්තලක් වේවා කියලා සුබ පතනවා.
රජිදුට